समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अत्तानं चेप्यं जඤ්ඤා रक्खेयनं सुरक्षितं තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ කරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද අපේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම කාරණයක් ඉගෙන ගන්න දහම් කරුණක් ශ්‍රවණය කරලා ඒ අවබෝධ කරගන්නටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම බොරලස්ගමුවේ පදිංචි ශිරෝමි සේනාරත්න නෝනා මහත්මිනිය අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා. පසුගිය දෙසැම්බර් මාසේ 25 වෙනිදා 90 වන ජන්මදිනය සමරපු තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මෞතුමිය ක්ලෝඩීන් සේනාරත්න මාතාවට සෙත්පතන්ටත් ජනවාරි 5 වෙනිදාට තමයි අද දායකත්වය ගන්න ශිරෝමි සේනාරත්න මහත්මියගේ ජන්මදිනය යෙදී තිබුණේ. ඇයට ආශිර්වාද සලසා ගන්න ගමන්ම ඇය මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මා තාත්තා දෙන්නට ඩී.ටී. පලිහක්කාර පියාණන්ට විනීතා පලිහක්කාර අම්මට ආශිර්වාද කරන්නටත් මේ උතුම් පින්කමේදී අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා චාණක්‍ය සේනාරත්න සහ දරුවෝ දෙන්නටත් විශේෂයෙන්ම අපව සම්බන්ධීකරණය කරගන්නට උපකාරවත් වෙච්ච නව ශ්‍රීලන්තේ ජීවත් වෙන අපේ සදහැවත් ජීවක කොබ්බෑකඩුව මහත්මාණන්ට අක්ෂි කොබ්බෑකඩුව මහත්මිනිය ඇතුළු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය අද දවසේ ශිරෝමි සේනාරත්න මැතිණියගේ දායකත්වයෙන් සිද්ධ කරන්නේ. එතුමිය මේ පින්කමට සමගාමීව ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අපේ පූජනීය පොඩි හාමුදුරුවන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සම්පාදනය කරලා උන්වහන්සේලාට දානමාන සකසා ගන්න අවශ්‍ය කරන පරිසරය සූදානම් කරලා දීලා ඒ පුණ්‍ය ශක්තියත් තමන්ටත් තම මව්පියන්ටත් ස්වාමි පුරුෂයාගේ මෑණියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. බොහෝ දිනවල බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය තථාගත ධර්මය අනුව හික්මවා ගන්නට සකසා ගන්නට එතුමිය වීරිය කරන බව උත්සාහ කරන බව අපට සිහිපත් කරලා තිබෙනවා. සදහැවතුනි, මේ ධර්මය ශ්‍රවණය කරන එකේ ධර්මය දේශනා කරන එකෙහි මේ දෙකෙහිම මහා ආනිසංස තිබෙනවා. මහත් ඵල ප්‍රයෝජන තිබෙනවා. අද උදෑසන ඊයේ දවසේ සිද්ධ කරපු සද්ධර්ම දේශනාව බුදු පුතුන් මුහුණු පොතේ අද උදෑසන බුදු පුතුන් YouTube නාලිකාවට එකතු කරලා තිබුණා. ඒ දේශනාව එකතු කරලා පැයක් පමණ ගත වෙනකොට ඒ දේශනාව ශ්‍රවණය කරපු කෙනෙක් සටහනක් ලියලා තිබුණා. එකනා කියනවා
මගේ ජීවිතේ මම ගන්න හදපු වැරදි තීරණයක් මං වෙනස් කළා මේ දේශනාව ශ්‍රවණය කරපු නිසා. ඉවසන එක ගොඩක් අමාරු දෙයක් කියලා. මං කල්පනා කළා ඊයේ ධර්ම දේශනාව සිත කරපු එකෙන් මට කොච්චර ලොකු කුසලයක්ද අත්ුනේ කියලා. මොකද හේතුව එක මිනිහෙක් හරි තමන්ගේ ජීවිතේ වරදක් කරගන්න තමන්ට හෝ වෙන කෙනෙකුට හෝ වරදක් වෙන තීරණයක් ගන්න ගිහිල්ලා ඊයේ දේශනාව ශ්‍රවණය කරපු නිසා එයා ඒ තීරණය වෙනස් කළා තියෙනවා. ඒක කොච්චරනම් මේ තථාගත ධර්මය නිසා භාග්‍යවතුන් වහන්සේගේ දහම නිසා එක්කෙනෙක් හරි සනසුණු බවට සාක්ෂියක් නේ. එක්කෙනෙක් හරි සුවපත් වුණු බවට සහතිකයක්. අපිට මේ දේශනාවන් සිද්ධ කරන්නට තවත් උද්‍යෝගිමත් බව මේ වගේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නට අවංකවම මේ දේශනාවන්ගෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳව ඒ සිත කරපු සටහන අපි කවදාකවත් අඳුරන කෙනෙක් නෙමෙයි. ඒක කොච්චරනම් ප්‍රයෝජනයක්ද? බොහෝ අය කියන එකක් තමයි බණ කියලා වැඩක් නැහැ, බණ කියලා හැදෙන්නේ නැහැ, බණ කිව්වට මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම ඉතින් බණ කියනවා තමයි. අත වශයෙන්ම කෑකෝ ගහගෙන මහා රළ වේග විදියට මහා වෙනස්කම් සිද්ධ වෙනවා පේන්නේ නැති වුණාට මේ විදියට බොහොම නිහඬව තමන්ගේ ජීවිතේ තීරණාත්මකම අවස්ථාවලදී තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සැනසෙල්ලක් හොයාගත්තු ජීවිතයේ තමන්ට හෝ අනුන්ට තමන් කරගන්ට ගියපු වැරදි වලින් වැළකිච්ච මිනිස්සු කොච්චරනම් ඉන්නවද? ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා මේ වගේ උතුම් පින්කම් වලට දායක වෙන නැත්තන්ටත් මහ පිනක්. ඒ විතරකුත් නෙමෙයි. මේ දේශනා ශ්‍රවණය කරලා තව කෙනෙකුට අහන්නනේ. තව කෙනෙකුට අහන්න ඒක හුවමාරු කරන එක. ඒකත් කොච්චර පිනක්ද? මොකද සමහර විට අද දේශනාවෙන් ඔබට මේ වෙලාවේ යම් දැනුමක් විතරක් එන්න පුළුවන්. ඒක ඔබට මහා සනසිල්ලක් ගෙනල්ලා නොදුන්නා වෙන්න පුළුවන්. ඒත් ඔබ ශ්‍රවණය කරලා තව කෙනෙකුට එය අහන්ට සලස්වන එකෙන් ඔබ හිතනවට වඩා ලොකු මෙහෙවරක් ඔබ අනිකා වෙනුවෙන් කරනවා වෙන්න පුළුවන්. අනිකාට එය මහා සනසිල්ලක් ගෙනල්ලා දීපු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා මා ඔබට සිහි කරනවා ඔබ දහම් අහන්න. අනිත් අයටත් දහම් අහන්න ඔබට පුළුවන් විදියට අනිත් අය එක්ක මේ දේශනා හුවමාරු කරගන්න. බුද්ධ පුතුන් මුහුණු පොතේ වගේම බුද්ධ පුතුන් YouTube නාලිකාවේ ඔබට මේ ධර්ම දාණයට දායක වෙන්න පුළුවන් එක විදියක් ඒක. ඉතින් අද දවසේ දේශනාව සිත කරන පින්වත් පිරිසටත් මහ පිනක් අත් වෙනවා. තව පිරිසකට හිත හදාගන්න, හිත සුවපත් කරගන්න ඒ ලබා දෙන දායකත්වය නිසා. තමන්ගේ ජන්මදිනයේ දවසේ තමන්ගේ අම්මා තාත්තට සෙත් පතමින් තමන්ට ජීවිතයේ ශක්තියක් වෙන ආදරණීය ස්වාමි පුරුෂයාට ඔහුගේ සුජීවත්ව සිටින මෑණියන්ට විතරක් නෙමෙයි දරුවෝ දෙන්නටත් ආශිර්වාද කරමින් බණහන ඔබටත් සෙත් පතමින් තමයි ඔබටත් යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ දේශනාව සිත කරන්නේ. පින්වතුනි, අද අපි කතා කරන්නේ තාම වැදගත් මාතෘකාවක්. තාම වටින මාතෘකාවක්. ප්‍රිය ආත්ම භාවය
රැකගත යුත්තේ කෙසේද කියලා. ඒක ගැන අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. අත්තානං වේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. මේ දේශනාවේ සඳහන් වෙන්නේ මොකක්ද? සියාත් භාවය නැත්නම් තමන්ගේ ආත්ම භාවය, තමන්ට ලැබුණු මේ අවස්ථාව තමන්ට කැමති නම්, තමන් ඒකට ප්‍රියයි නම්, තුන් වයසෙන් එක් වයසකදී හරි තමන්ව ආරක්ෂා කරගන්න, තමන්ව රැකගන්න තමන් යමක් කළ යුතුයි කියලා. මේ පණිවිඩ කීපයක් තියෙනවා. අපි ඒක හොඳින් නිරීක්ෂණය කරමින් සාකච්ඡා කරමු. ඇත්තටම මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම වැඩිපුරම ආදරය කරන්නේ කාටද කියලා අහුවොත් අපි එක එක්කෙනාගේ නම් කියයි. හැබැයි වැඩිපුරම කවුරුත් ආදරය කරන්නේ තමන්ට. තමන්ට තමයි කවුරුත් ආදරය කරන්නේ. ඒක වරදක්ද? දරුවන්ට වඩා තමන්ට ආදරය කරන එක? නෑ, ඒක වරදක් නෙවෙයි. සැමියාට වඩා තමන්ට ආදරය කරන එක? ඒක වැරද්දක් නෙවෙයි. බිරිඳට වඩා තමන්ට ආදරය කරන එක වැරද්දක් නෙවෙයි. ශිෂ්‍යයෝ, දැන් මම ගුරුවරයානේ, මට වඩා උන්වහන්සේලාට ආදරය කරන එක ඒක වැරද්දක් නෙමෙයි. මේ ලෝකේ කවුරුත් තමන්ට තමන් ප්‍රිය වෙන එක, තමන්ට තමන් ආදරය වෙන එක, තමන්ට තමන් කැමති වෙන එක ඒක කිසිසේත්ම වැරද්දක් නෙමෙයි. අපි සමහර වෙලාවට ආදරෙන් මත් වුණාම මම මේ ලෝකේ හැම දෙයකටම වඩා මටත් වඩා අම්මට ආදරේ, තාත්තට ආදරේ, දරුවන්ට ආදරේ, බිරිඳට ආදරේ, සැමියාට ආදරේ ආදි වශයෙන් කියන අවස්ථා මනුෂ්‍යයෝගේ ඇහිලා තියෙනවා මට. සමහර කෙනෙකුට අනුව ඒක ඇත්ත වෙන්න ඇති. ඒත් මම විශ්වාස කරන එක තමයි අපි හැමෝම ඇත්තටම ආදරය කරන්නේ පළමුවෙන්ම ආදරය කරන්නේ තමන්ට. මොකද ඊළඟට කල්පනා කරොත් තමන්ට ඇත්තටම ආදරය කරන, ගෞරව කරන, මෛත්‍රී කරන, තමන් කෙරෙහි කරුණාවක් තියෙන, තමන්ට තමන් කෙරෙහි දයාවක් තියෙන කෙනෙකුට තමයි එය අනෙක් අයටත් ප්‍රදානය කරන්න පුළුවන්. අනිත් අයටත් දෙන්න පුළුවන්. මට ආදරේ නැත්තම්, මට ගරු කරන්නේ නැත්තම්, මට මං ගැන අගයක් නැත්තම්, මට මං ගැන වටිනකමක් නැත්තම් මම අනිත් අයට වටිනකම් දෙයිද? මං අනිත් අයට ආදරය කරුණාව ලබා දෙයිද? ඒ නිසා ඔබ ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඔබ පළමුවෙන්ම ආදරේ ඔබටයි කියන්නේ. මෛත්‍රී භාවනාව වඩද්දිත් අපි ඉතින් පළමුවෙන්ම මෛත්‍රිය දියුණු කරගන්නේ අප තුලනේ. අහං අවේරෝ හෝමි, මම වෛර නැත්තෙක් වෙමි, ක්‍රෝධ නැත්තෙක් වෙමි, සුවසේ දිවි ගෙවන්නෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි. ඒ විදියට පළමුවෙන්ම තමන් ඒක වැරදක් නෑ. මොකද හේතුව තමන් වෛර කරන්නේ නැති කෙනෙකු බවට, ඒ කියන්නේ තමන් වෛර නැත්තෙක් වුණොත්නේ අනිත් අයත් වෛර නැති අය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය කරන පදනම හැදෙන්නේ. තමන් නිරෝගී වුණොත්නේ අනිත් අයට නිරෝගීකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න තරම් ඊටාම හොඳ පදනමක් හැදෙන්නේ. ඒ නිසා හැමෝම
තමන්ට මේ ලැබුණු උතුම් වටින ආත්ම භාවයට ප්‍රිය වීම කිසි වැරද්දක් නැහැ. තමන්ට ප්‍රිය වෙන්න ඕන. තමන්ට ලැබුණු මේ අවස්ථාව ගැන අගයක් තමන්ට තියෙන්න ඕනේ. වටිනකමක් තියෙන්න ඕනේ. ඒ නිසා තමන්ව හැම වෙලාවකම ආරක්ෂා කරගන්න. තමන්ව ආරක්ෂා කරගන්න. තමන්ව ආරක්ෂා කරගන්න ඕනි කියන එක කියනකොටම මං හිතනවා බොහෝ වෙලාවට වැඩිපුරම අපි කරන්නේ ඒ වගේ දෙයක් තමයි. කියන්නේ අපි හැමතිස්සෙම අපිව ආරක්ෂා කරගන්න හැම වෙලාවකම කටයුතු කරනවා. එහෙම කටයුතු නොකරන අයත් ඉන්නවා. දැන් අපිව ආරක්ෂා කරගන්න කටයුතු කරද්දී කොහොමද කටයුතු කරන්නේ? කොයි අංශවලින්ද? පළවෙනි එක තමයි අපි උත්සාහ කරනවා හැම වෙලාවකම අපි සාධාරණයි කියන එක, අපි නිවැරදි කියන එක අනිත් අයට පෙන්වන්න. එතකොට ඒ තමන්ව ආරක්ෂා කරන්නේ කොතනින්ද? මාන්නයෙන්. ඒ කියන්නේ අපේ මාන්නය විසින් අපිව ආරක්ෂා කරගන්න තර්ක කරනවා, කෙස් පැලෙන තර්ක කරනවා. පැය ගණන් අපි ගැටෙනවා. ඒ ආරක්ෂා කරගන්න යෑම එච්චර දියුණු එකක් ලෙස බුදුදහමට අනුව කියන්න අමාරු. සමහර ලාවට අපි අපේ ඊගෝ එක තමයි එළියට එන්නේ. එහෙම නැතුව අපි ආරක්ෂා කරගන්න ඕනි දෙයක්මත් නෙමෙයි ඇත්තටම ඒ හැම වෙලාවෙම අපි ආරක්ෂා කරගන්න යන්නේ. දැන් අපි අපේ නිරෝගීකම, කය රැක ගන්න එක කළ යුතුයිනේ මේ ලෝකේ ජීවත් වෙද්දී. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි අපේ කයේ නිරෝගීකම වෙනුවෙන් කය රැක ගන්න ඕන. ඒක කළ යුතුයි. ගොඩාක් වෙලාවට අපි ඒ වෙනුවෙන් ආහාර පාන තෝර ගන්නවා. මොකද අපේ කය නිරෝගීකම ආරක්ෂා කරගන්න. ඒ නරක දේවල් නෙමෙයි. අපේ කයට හානිකර දේවල් අපේ කයට ලං වෙන එක වළක්ව ගන්න මොනතරම්නම් උපක්‍රමයන් යොදනවද? ඒ එකක්වත් වැරදි දේවල්වත්, නරක දේවල්වත්, අයහපත් දේවල්වත් නෙමෙයි. අපිව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි කොච්චර දේවල් කරනවදනේ. ගෙවල් වලට හොඳට දොරාගුළු දාන. මොකද හතුරෙක් ඇවිල්ලා අපිව මරයිද? අපිට හිංසා පීඩා කරයිද? හොරෙක් හතුරෙක් අපිට ප්‍රශ්නයක් ඇති කරයිද? එහෙනම් අපි ගොඩාක් දේවල් අපේ රැකවරණයට දේවල් දානවා. අපේ මුදල් ආරක්ෂා කරගන්න හැමෝටම රහස්‍යාංක තියෙනවානේ. ඒ මුදල් වල රැකවරණේ රහස්‍යාංක. මෙහෙම විවිධ දේවල් අපි කරනවා අපි රකින්න සහ තමන් රකින්න සහ තමන්ගේ කියලා හිතන දේවල් ආරක්ෂා කරගන්න. ඒවා වැරදි දේවල් නෙමෙයි. ඒවා මේ සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඒවා කරන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා හරියටම නිවැරදිවම තමන් ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ යම්කිසි තැනක දොරගුළුලාගෙන හැංගිලා ඉන්න එකම නෙමෙයි කියලා. ඒකම නෙමෙයි නියම තමන් රැක ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ওই ටික කවුරුත් කරන දේවල් ටික. ඔය විදියට තමන්ව ආරක්ෂා කරගන්න විදිය ගැන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උපදෙස් දෙන්න ඕනද? හොඳට දොරගුළුලාගෙන ඉන්න. සල්ලි ටික ආරක්ෂා කරගන්න හොඳ මේ රහස් සංඛ්‍යාවක් හරියට තියාගන්න, හොඳ පාස්වර්ඩ් එකක් දාගන්න.
තමන්ගේ කායික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මෙන්න මේවා නොකර ඉන්න මේවා කරන්න වගේ දේවල් වලට ඒ වගේ දේවල් වලටත් බුදුදහමේ යම් උපදෙස් තියෙනවා. හැබැයි බුදුවරයෙක් පහළ වෙන්නේ ලෝකෙට අපිට සැබෑ රැකවරණය උදා කරගන්න ක්‍රමේ කියලා දෙන්න. තමන්ව ආරක්ෂා කරගන්න සැබෑම ක්‍රමවේදය කියලා දෙන්න. ඉතින් උන්වහන්සේ අපට කියලා දෙනවා කොයි ආකාරයටද තමන්ව තමන් විසින් ආරක්ෂා කරගන්න ඕනේ කියලා. කොයි ආකාරයටද කියලා. මනාකොට තමන් රකින්න ඕන කියලා උන්වහන්සේ කියනවා. දන් දීම්, සිල් රැකීම්, පිළියෙලි, කය වචනය හික්මවා ගැනීමෙන්. දන් දීම්, සිල් රැකීම් ආදී කටයුතු කරමින් තමන්ගේ කය වචනය හික්මවා ගනිමින් ගිහියෙක් තමන්ව ආරක්ෂා කරගන්නවා. පැවිද්දෙක් ගැන කියන්නේ සිල් පිරීම්, භාවනා වැඩීම්, දහම් හැදෑරීම් ආදී දේවල් කරමින් පැවිද්දෙක් තමාගේ ආත්ම භාවය ආරක්ෂා කරගන්නවා. ඒ කියන්නේ ගිහියත් පැවිද්දත් හාමුදුරුවොත් මමත් ඔබත් නේ. අපි දෙකොල්ලම බුදුහාමුදුරුවෝ උගන්වපු අපිව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලේ ඉන්නවා නම් ඒකට තියෙන ක්‍රමවේදය තමයි අපි දන් දෙන අය වෙන්න ඕන. අපි සිල් රකින්න අය වෙන්න ඕන. මොකද අනාරක්ෂිතම තැන මේ සසරට අපි නැවතත් එකතු වෙන එක. ඒක තමයි සැබෑම අනාරක්ෂිතකම. සැබෑම අනාරක්ෂිතකම කියන්නේ අපි ආයේ උපදින එක. සැබෑම අනාරක්ෂිතකම. එතකොට බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ ඒ සැබෑ අනාරක්ෂිතකම නැති කරගන්න විදිය. මොකද ඉපදිච්ච කෙනෙකුට හැම වෙලාවකම අනාරක්ෂිත බව පිළිබඳව බිය තියෙනවනේ. අපි දවසකින් හරි වයසට යනකොට එන්නේ මොන හැඟීමද? සුරක්ෂිතයි කියලාද අනාරක්ෂිතයි කියලාද? අනාරක්ෂිතයි කියලා. ඒකනේ වයසට යන්න බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ ධනයට තියෙන ආසාව, ජීවිතයට තියෙන ආසාව, තණ්හාව ඒව වැඩි වෙනවා පේනව නේද? එයි වයසට යන්න මහා අනාරක්ෂිත හැඟීමක් මනුස්ස సంతානය තුල ඇති වෙනවා. ලෙඩ වෙනකොට තවත් මේ තත්ත්වය වැඩි. වයසට යනකොට ලෙඩ වෙනකොට මහා අනාරක්ෂිත හැඟීමක් තමන්ට තමන් ගැන ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? සැබෑම කාරණාව කොතනද තියෙන්නේ? ඉපදෙන තැන. ඒ කියන්නේ අපි අනාරක්ෂිත වීම යනු ඇත්තටම අපි උපදින එක. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අන්න ඒ අනාරක්ෂිත භාවය අපිට ඇති වෙන හේතු නැති කරන වැඩපිළිවෙලක පුහුණු වෙන්න කියලා. ඒ අනාරක්ෂිත භාවය ඇති වෙන්නේ අපි උප්පත්තිය ලබන නිසා. එතකොට ඒ උප්පත්තිය ලබන එක නැවතත් උපදින එක මේ සසරේ. ඒක මිනිසෙක් වෙලාම ඉපදුනොත් ටිකක් හරි සුරක්ෂිත භාවයක් තියෙනවා කියමුකෝ. තිරිසන් සතෙක් වුණා. പ്രേත සත්වයෙක් වුණා. නිර්සත්වයෙක් වුණා. අපි කොච්චර අනාරක්ෂිත වෙනවද? ආයි මනුෂ්‍යාත්ම භාවයකට එන්න ඒ වගේ භාවයක ඉපදිච්ච කෙනෙකුට ලැබෙන අවස්ථාව කොච්චර දුර්ලභද? මොනතරම් අනාරක්ෂිත වටපිටාවක් ගොඩනගෙනවද? මෙන්න මේ කාරණේ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා කෙනෙක් ගේ ඇතුළකට වෙලා දොරගුළුලාගෙන තමන්ව ආරක්ෂා කරගන්න, තමන්ගේ ධනය රැකගන්න, තමන්ගේ දේපල රැකගන්න කරන කටයුතු වලට වඩා වැඩි අවධානයක්
ලබා දීලා තමන්ගේ ආධ්‍යාත්මය රැක ගන්න ඕනි කියලා. තමන්ගේ හිත ආරක්ෂා කර ගන්න ඕනි කියලා. මොකද තමන්ගේ හිතට තරම් තමන්ට අනර්ථ කරන්න ඔය එළියෙන් එන කිසිම කෙනෙකුට බෑ. අපිට හිත කරලා තියෙන නරකවල්, හිත කරපු හතුරුකම්, හිත විසින් අපිට සිද්ධ කරපු පාඩු ඇත්ත වශයෙන්ම එළියේ පුද්ගලයෝ විසින් හෝ ආයතන විසින් අපිට ඇත්ත වශයෙන්ම කරලා නැහැ. හිත තමයි වැඩිම හානිය අපිට කළා තියෙන්නේ. හිත තමයි අපිට වැඩිම හතුරුකම් කළා තියෙන්නේ. මොන හිතද? හික්මවාගෙන නොතිබුණු හිත. හික්මවා ගත්තේ නැති සිතුවිලි. ඒ වයින් තමයි අපිට ලොකුම හානි, ලොකුම අනතුරු, ලොකුම ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. අපි නම් හිතන්නේ අරයා තමයි මට ලොකුම නරක කළේ, මෙයා තමයි මට ලොකුම වැරද්ද කළේ, හතුරුකම කළේ, හිංසාව කළේ, පීඩාව කළේ, වංචාව කළේ කියලා අපි හිතනවා. අපි හැමතිස්සෙම එළියේ ප්‍රශ්න ටිකත් එක්කනේ අපි හිතන්නේ අපේ සතුට නැති වෙලා, සැනසෙල්ල නැති වෙලා කියලා. ඇත්තම කාරණේ තමයි යථාර්ථයට ගියොත් අපේ හිත තරම් අපිට හතුරුකම් කරලා අපි මේ සසරේ සහ මේ භවයේ අනාරක්ෂිත කරපො වෙන ධර්මයක් නැහැ. ඒ කියන්නේ හික්මවා ගත්තේ නැති, පුහුණු කරගත්තේ නැති හිතක් තමයි මේ අනතුර අපිට කරන්නේ. පුහුණු කරගත්තේ නැති හිතක් කොයි වගේ අනාරක්ෂිත බවකින් යුක්තද කියලා පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ. උපමා කරනවා සෙවිලි කරපු නැති ගෙයකට. සෙවිලි කරපු නැති ගෙයක් වගේ. මනාව හෙවිලි කරපු ගෙයක් වගේ තමයි හදාගත්තු හිතක්. මනාව වහල හෙවිලි කරපු දොරාගුල් දාපු ගෙයක දැනෙනවනේ ආරක්ෂිත හැඟීමක්. දැන් මම ආරක්ෂිතයි, බය වෙන්න දෙයක් නැහැ, දොර වහගත්තා ලොකු දෙයක් කියලා. වහල හෙවිල්ල ගත්තා ලොකු දෙයක්. දැන් කාටවත් ඇතුල් වෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ ගෙදර වහල හෙවිලි කරගත්තට වඩා දොර අගුළු හරියට දාගත්තට වඩා ලොකු රැකවරණයක් ඔබ හදාගත්ත වෙනවා. ඔබේ හිත පරිස්සම් කරගත්තොත්. ඒ හිත පරිස්සම් කර ගැනීම කියන්නේ එය ඊටාම ඉහළ උතුම් ප්‍රබුද්ධ වැඩපිළිවෙලක්. එකක් තමයි දාන. දන් දීම් වශයෙන් අපි හිත ආරක්ෂා කරන එක. දන් දීම් වශයෙන් හිත ආරක්ෂා කරන එක. දන් දීම් වශයෙන් හිත ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද? අපේ ඇලීම් නිසානේ අපි අනාරක්ෂිත වෙන්නේ. අපේ ඇලීම් නිසානේ අපි අනාරක්ෂිත ගොඩක්. අපි කාට හරි ඇලිලා ඉන්නකොට හැම තිස්සෙම යහිමි වෙයිද කියන බය, අසහනය අපිට තියෙනවා. දේවල් වලට ඇලිලා ඉන්නකොට ඒවා නැති වෙයිද, අහිමි වෙයිද කියන බය, අසහනය අපිට තියෙනවා. ඒ අනාරක්ෂිත හැඟීමත් එක්කම තමයි අපි ඉන්නේ. එතකොට දන් දෙන කෙනා එයා ඒ ඇලුණු දෙයටම තියෙන, බැඳුණු දෙයටම, ඒ කියන්නේ ඒ දෙයට තියෙන ඒ මානසික බන්ධනයෙන්නේ ආ දානය ඇතුලේ නිදහස් වෙන්නේ. එයා නිදහස් වෙන්නේ එයාගේ ඇලීමෙන්. එතකොට ඇලීමෙන් දානය නැත්තම් පරිත්‍යාගය ඇතුලේ ඇලීම කියන එක දුරු කරගන්න කෙනාට අනාරක්ෂිත බව කියන එක එන්නේ නැහැ. ඒකයි දන් දීම් වශයෙන් තමන්ව ආරක්ෂා කරනවා කියන්නේ, තමන් සුරක්ෂිත වෙනවා කියන්නේ. දන් දීම් වශයෙන් පොඩ්ඩක් හරි දම්පැන් දීම සතෙකුට හරි බත් මිටක් හරි දීලා දුගියෙකුට, දුප්පතෙකුට, යාචකයෙකුට හරි දෙයක් පරිත්‍යාග කරලා දීම අතහැරීම පුහුණු කරගත්තු එක්කෙනාට තමන් ගැන ලොකු සුරක්ෂිත හැඟීමක් දැනෙනවා. හැම සතයක්ම
කිසිවෙකුටත් නොති. සමහර වෙලාවට තමනුත් භුක්ති විඳින්නේ නැතුව හම්බ කරන මිනිස්සු නේද? හම්බ කරන මිනිස්සු, රකින්න මිනිස්සු පුදුම බයෙන් ඉන්නේ. පුදුම බයකින්. පුදුම අනාරක්ෂිත හැඟීමකින්. ඒගොල්ලොන්ට රැකවලුන් ඉන්නවා 300. ඒ වුණාට පුදුම බයෙන් ඉන්නේ නේ. විවිධ ස්ථානවල ගිහිල්ලා වැඳගෙන ඉන්න ස්වභාවය දැක්කම අනුකම්පා හිතෙනවා නේ. අනුකම්පා හිතෙනවා. අයියෝ කොහෙද ඉන්නේ කියලා. මොනතරම් ඛේදවාචකයකට ගොදුරු වෙච්ච මිනිස්සුද කියලා. ඇයි? කොච්චර රැකවලුන් හිටියත් තණ්හාවෙන් අපේ මනස මත් වෙලා නම් අපිට දැනෙන්නේ මහා අනාරක්ෂිත බවක්. මම මැරෙයිද, මට මොකක් හරි වෙයිද, මට මේක නැති වෙයිද, අරක නැති වෙයිද කියලා තණ්හාවෙන් මුසපත් වෙච්ච ගිහියා පැවිද්දා කවුරුත් නේ හරි පුදුම විදියට පීඩා විඳිනවා, බයෙන් ඉන්නවා, තැතිගෙන ඉන්නවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකු අතහැරීම කියන එක පුරුදු වෙලා නම්, අතහැරීම පුරුදු වෙලා නම් එයාගේ හිතට මහා සුරක්ෂිත හැඟීමක්, නිර්භය හැඟීමක් එයාගේ හිතට ලබා දීලා තියෙනවා. එහින්දා බුදුදහමේ කියන දේ උඩුගම්බලා පීනන දෙයක්. මම දන්නවා ඒක සාමාන්‍ය ගිහියාට පැවිද්දට මේ කියන්නේ ඇඳන් ඉන්න ඇඳුම නෙමෙයි, මේක ප්‍රගුණ කරගන්න එක කාට වුණත් මේක දුෂ්කරයි. මේ පහසු එකක් නෙමෙයි. සරලව කතා පවත්වන්න පුළුවන්. පුහුණු වෙන කොට ඒක හරි දුෂ්කරයි. ලස්සනට කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට ඒක ඇත්තට ප්‍රගුණ කරන වෙලාවේදී ඒක අභියෝගයක්. ඒක රළ පහරට එරෙහිව, සැඩ පහරට එරෙහිව පිහිනා යෑමක්. උඩුගම්බලා පිහිනා යෑමක්. මොකද මිනිස්සු දේවල් වලට බැඳෙනකොටමයි අනාරක්ෂිත හැඟීම් එන්නේ. දේවල් වලට උමතු වෙනකොට, මත් වෙනකොට, මුසපත් වෙනකොට, දේවල් වල වහලෙක් වෙනකොට තමයි ඒ අනාරක්ෂිත හැඟීම එන්නේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා ඔබ දේවල් වලට තියෙන උමතුව අතහරින්න. දන් දීම කියලා යෝජනා කරන්නේ ඒකනේ. දේවල් වල තියෙන මුසපත් භාවය මගේ කියලා අල්ලගෙන ඉන්න ඒ දැඩි මානසිකත්වයෙන් ඔබ යම් වෙලාවක නිදහස් වෙනවද ඔබට මහ සුරක්ෂිත හැඟීමක් දැනෙනවා කියලා. අපි 100%ක් තාම මෙතන නිදහස් නැහැනේ. මම නිදහසුත් නැහැ, ඔබ නිදහසුත් නැහැනේ. තණ්හාවෙන් 100%ක්. හැබැයි අපි දැන් අපේ අත්දැකීමට අපි යමු. අපේ ප්‍රත්‍යක්ෂයට. අපේ ප්‍රත්‍යක්ෂයට යනකොට අපිට තේරෙනව නේද? අපේ සමහර දේවල් වලට තිබුණු දැඩි බැඳීම්, දැඩි තෘෂ්ණාවල් අතහැරලා දාපුවා. අන්නේ අතහැරලා දාපු දේවල්, අපේ හිත නිදහස් කරගත්තු දේවල් නිසා අපිට දැන් බය දැනෙනවද? අපි මනසින් අතහැරපු දේවල් නිසා අපිට තැති ගැනීමක් තියනවද? අපි මනසින් නිදහස් වෙච්ච දේවල් නිසා අනාරක්ෂිත හැඟීමක් තියනවද? මං විශ්වාස කරනවා ඔබට හැම දෙයකින්ම නිදහස් වෙලා නැති නිසා පරිපූර්ණ සුරක්ෂිත හැඟීම ඔබට ඔබ ගැන ආවේ නැති වුණාට ඔබ යමකින් ඔබ තෘෂ්ණාවෙන් තිබෙන බන්ධනයෙන් යම් දෙයක් ගැන ඔබ නිදහස්ද? ඔබ මිදිලාද? ඒ දේවල් එක්ක ඔබට මහා සුරක්ෂිත හැඟීමකින් වැඩ කිරීමේ, කටයුතු කිරීමේ ශක්තිය ඔබ තුල නිර්මාණය වෙලා ඇති. බය නැහැ. එයයි. බය තියෙන බැඳීම තියෙන කන් විතරයි. බැඳීම ඉවර වෙච්ච දේත් එක්ක බය හට ගන්නෑ. ඒකේ රකින්න.
දෙයක් ගැන විඳවීමක් මනසේ එන්නේ නැහැ. ඒක මනසේ දියුණු තත්වයක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරනවා. ගිහියන් වන ඔබට බුදුහාමුදුරු දේශනා කරන දන් දීම් වශයෙන් පුළුවන් මට්ටමේ මේ පරම තත්වයට යන්න කාරණයක් නෙවෙයි. මේ භවයේ ලැබිච්ච අවස්ථාවේ පුළුවන් මට්ටමින් ඔබ බැඳීම් වලින් නිදහස් වෙමින් තමන්ට සුරක්ෂිත භාවයක් තමා තුළ දියුණු කරගන්න. තමන්ට රැකවරණයක් සලස ගන්න. ඊළඟට සීලයනේ. සීලයත් යෝජනා කරන එකක්. ගිහියාටත් ගිහියෙක් සිල් රකින්නවා කියන්නේ දම් දෙනවටත් වඩා ඉදිරි පියවරක් නේක. දම් දෙනවටත් වඩා ඉදිරි පියවරක් තමයි කෙනෙක් සිල් රකින්න පෙළඹෙන එක. දම් දෙන කෙනෙකුගේ ඇලීම් ගැටීම් ප්‍රමාණය යම් මට්ටමකට අඩු වෙනවද ඊට වඩා විශාල ප්‍රමාණයක් සිල් ආරක්ෂා කරන කෙනෙකුගේ ඇලීම් ගැටීම් ඒ කියන්නේ මේ කියන්නේ අවබෝධයෙන් සිල් රකින්න කෙනෙකුගේ ඒකත් කියන්න එපා සම්මා දිට්ඨියෙන් යුක්තව සිල් රකින්න කෙනෙකුගේ නැත්තම් වෘත සමාදන් වෙච්ච අය ඉන්නවා වෘත සමාදන් වෙලා ඉන්න අයගේ මොකක්වත් දුරු වෙලා තියෙනවා අපි දකින්නේ නැහැ මරුණත් කරන්නේ නැහැ කියන දේවල් තියන් ඉන්නවා හැබැයි ඒගොල්ලෝ සැනසෙල්ල නැහැ යාලට හැමතිස්සෙම තරහෙන් දාත් මිටි කකා සහනෙන් අතෘප්තියෙන් කලකිරීමෙන් එපා වෙලා බයෙන් එහෙම ඉන්නවා මේ ඒ වෘත සමාදන් වෙච්ච අය සිල් සමාදන් වෙන අය කියන්නේ අවබෝධයකින් යුක්තව යමක් නොකරන අය තාම හොඳ තේරුම් ගැනීමකින් තථාගතයන් වහන්සේගේ මඟ පෙන්වීම තාම පුළුල්ව වටහා ගනිමින් යමක් කරන අය හෝ නොකල යුතු දේවල් නොකර ඉන්න අය ඒගොල්ලන්ට තමයි සිල් රකින්න අය කියන්නේ. වෘත සමාදන් වෙච්ච අය ඉන්නවා ඒ දැඩි අදහස් වල එළඹිලා ඒගොල්ලෝ මම මේක කරන්නේ නැහැ කියලා ඉන්නවා. ඉතින් හොඳයි සමහර දේවල් එහෙම නොකර ඉන්නේවා හොඳ දේවල් තියෙනවා. හැබැයි දුක්ෙන් අසහනෙන් තරහෙන් හැම තිස්සෙම මේගොල්ලෝ ඉන්නේ අනාරක්ෂිත හැඟීමකින්. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. වෘත සමාදන් වෙච්ච අය ඉන්නේ අනාරක්ෂිත හැඟීමකින්. ඒගොල්ලන්ට කවුරු හරි ළඟින් ගියත් පය හිතෙනවා මේ මගේ සිල් කඩලා දායිද වගේ. ඒ අනාරක්ෂිත හැඟීමනේ. එයයි අවබෝධයෙන් නොකර ඉන්න දෙයක් නම් තේරුම් අරගෙන නොකර ඉන්න තීන්දුව කරපු එකක් නම් කවුරු හරි ළඟින් ගියා කියලා ඒක අර්බුදයට ලක් වෙලා විනාශ වෙලා යන්න විදියක් නැහැනේ. Taman අවබෝධයෙන් නම් දෙයක් නොකර ඉන්න. එහින්දා මම ඔබට යෝජනා කරනවා ඔබ බුදුහාමුදුරුවෝ උගන්වපු විදියට සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න. ඒකෙන් අදහස් වෙනවා. එතකොට ඔබගේ ආවේග කෙලස් බන්ධන ඔබගේ මනසේ තියෙන අගති වලින් ඔබ නිදහස් වෙලා කියන්නේ. දැන් මිනිස්සෙක් හොරකම් කරන්න පෙළඹෙන්නේ සමහර වෙලාවට මේ ලෝකේ තමන්ව ආරක්ෂා කරගන්න. මේ ලෝකේ තමන්ව ආරක්ෂා කරගන්න තමයි මිනිස්සෙක් සමහර කෙනෙක් හොරකම් කරන්නේ. සමහර කෙනෙකුට තණ්හාව උහුල ගන්න බැරුව හොරකම් කරනවා නේ. දැන් දුප්පත් මිනිස්සු මේ කාලේ සමහර වෙලාවට එළවලු ටිකක් හොරකම් කරන් යනවා අපි දකිනවානේ. පොල් ගෙඩියක් හොරකම් කරන් යනවා අපි දකිනවා. ඒවට ලංකාවේ මිනිස්සු මම දකිනවා මේ ඇඳුම් ගලවලා මේ මිනිස්සු ගම වටේ ඇවිද්දනවා. හැබැයි පල් හොරුන්ට ඡන්දෙ දෙනවා. අවුරුදු 30 40ක් තමන්ගේ සියල්ල හුරා කාපු අයට ඡන්දෙ දෙනවා. ඒ ඡන්දෙ දෙන මිනිස්සු අර පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිහව ඇඳුම් ගලවලා ගම වටා එක්කරන් ගිහිල්ලා පාඩම් උගන්වන්න යනවා
ආයෙ හොරකම් නොකරන්න කියලා. ඒ අපේ රටේ හැටිනේ. ඒ තමයි පොදු ජනතාවගේ හැටි. ඒගොල්ලන්ට කියන ප්‍රොතජ්ජනයෝනේ. පොදු ජනතාවගේ හැටි එහෙම තමයි. මම ඔබට සිහි කරන්නේ පොල් ගෙඩිය හොරකම් කරන මිනිස්සයත් ඒක නොකර ඉන්න තමයි වීරිය කළ යුත්තේ. මොකද එය හොරකම් කරලා තමන්ව රැකගත්තට එතනම තමන් අනාරක්ෂිත තත්ත්වයට පත් කර ගැනීමක් එයා කරනවා. ඒ තමයි සොරකම් කිරීම කියන එකේදී තමන් රැකෙන්නේ නැහැ. වේලක් කන්න ලැබෙයි. සොරකම නිසා වේලක් කන්න ලැබෙයි. හැබැයි සසරදී අනාරක්ෂිතයිනේ. සසරදී අනාරක්ෂිතයි. එයා මේ භවයේ දුගී කමේ දුප්පත් කමේ මුව පිටිටම ගිලිලා ගිහිල්ලා තියෙනවා. එතනට වැටිච්ච එක්කෙනෙක් තව තවත් සොරකම් කිරීම ආදී කටයුතු වලටම නම් යන්නේ. එයා තව එයාගේ සසර ගමනත් අනාරක්ෂිත කර ගැනීමක්. හොරකම් කරන්නේ ඉදි කටුවද පොල් ගෙඩියද නෙමෙයි. ඒ කොයිකත් නොකල යුතු එක නොකල යුතුයි. නොකල යුතු එක නොකල යුතුයි. ඒ වගේමයි මහා පරිමාණය හොරකම් කරන මිනිස්සු. ඒගොල්ලන්ටත් ඒ තියෙන්නේ ඒ අනාරක්ෂිත හැඟීමක්. ඒ කියන්නේ මේ ටික නැති වුණොත් මට මදි වෙයි, අපේ පවුලේ අයට මදි වෙයි, දරුමුණුබුරු මිනිබිරියන්ට මදි වෙයි. ඔහොම කිය තමයි මිනිස්සු. ඒ කියන්නේ මහා පරිමාණයෙන් හොරකම් කරන මිනිස්සු. ඒ හොරකම් කරන්නේ ඒගොල්ලෝ රැක ගන්න. ඒගොල්ලෝ හිතන ජීවිතේ රැක ගන්න. හැබැයි ඒගොල්ලෝ කොච්චර ලොකු අනාරක්ෂිත බවකටද ඒ මහා පරිමාණ හොරකම්, වංචා, දූෂණ, මංකොල්ලකෑම්, සූරාකෑම් ඇතුලේ ඕම් ගමන් කරමින් තියෙන්නේ. ඒ සාල හානිය ඒගොල්ලෝ කරගනිමින් ඉන්නවා. ඒ හානි ගණනය කරන්නට බැරි තරම් බලගත්ු හානි. ඒක මතක තියාගන්න ඕන. ඒවා ගෙවන්න වෙන ආත්ම ගාන කීයක් වෙයිද කියලා හිතා ගන්න බැරි තරම්. ඒවා ගෙවන්න වෙන ආත්ම ගාන. එඳ බුද්ධිමත් වෙන්න. කවුරු හරි කෙනෙක්, මම හරි ඔබ හරි අපි කවුරු හරි කෙනෙක් සීලයෙන් අපිරිසිදු වෙනවා කියන්නේ සමහර වෙලාවට අපි සීලයෙන් අපිරිසිදු වෙලා මේ ආත්මේ පොඩි දේවල් ටිකක් අපිට ලබා ගන්නවා. හැබැයි අපි භයානක සසරේ අන්තිමටම අතරමං වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙනවා. අනාරක්ෂිතම තත්ත්වයට අපි වැද දැම්ම වෙනවා. සොරකම් කරමින්, ප්‍රාණඝාත කරමින්, කාම මිත්‍යාචාරයට යමින්, බොරු කියමින්, කේලම් කියමින්, පරුස වචන කියමින්, හිස් වචන කියමින් කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් එයාව අනාරක්ෂිත තත්ත්වයට දාගන්නවා. එයා හිතන්නේ නෑ මේවා කිව්වේ නැත්තම් කොහොමද මේකේ රැකිලා ඉන්නේ කියලා. එහෙමම යන්නේ. ආමුදුරෝ කිව්වට මේවා කරන්නේ කොහොමද ආන්දරනේ බොරුවක් නැතුව කියලා අහනවනේ. මේවා රැක ගන්න නම් බොරුව ඕන, කේලම ඕන, පරුස වචනේ ඕන, හිස් වචනේ ඕන. මම ඔබට සිහි කරනවා. ඔව් දොරවල් වහගත්තමත් පොඩි අනාරක්ෂිත, ඒ කියන්නේ සුරක්ෂිත හැඟීමක් එනවා තමයි. හැබැයි දොරවල් වහගෙන ඔබට කොච්චර කාලයකටද දේවල් රකින්න පුළුවන්? ඔබට කොච්චර කාලයකටද දේවල් ඔබේ කරලා තියාගන්න පුළුවන්? කබඩ් වල යතුරු ඔක්කොම ඉනේ ගහගෙන ඔබට කොච්චර කාලයකටද දේවල් රැක ගන්න පුළුවන්? මතක තියාගන්න. ඔබ ඊටාම බුද්ධිමත් වෙන්න. අපි හැම වෙලාවකම වැඩි අවධානයක් යොමු කරන්නේ අපේ මේ ලෝක ජීවිතේ අපි යම් දේවල් හොඳ හෝ නරක, යුක්තිගරුක හෝ අයුක්තිගරුක, නීතිගරුක හෝ අවනීතික මොකක් හරි ක්‍රමයකින් ලබාගෙන අපිට සුරක්ෂිත බවක් ගොඩනගා ගන්න. මිනිස්සු උත්සාහ කරන එකට. හැබැයි
ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක තමයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා තෝරලා දෙන එක තමයි ඔයගොල්ලෝ ඔය වැරදි ක්‍රමවේද වලින් තමන්ව ආරක්ෂා කරගන්න කරන දේවල් නිසා ලොකු අනාරක්ෂිත බවක් සසර පුරාවටම ගොඩනගා ගන්නවා. ඒ නිසා ඔක කරන්න එපා. සිල් රකින්න කියන්නේ ඒකයි. සබ්බපාපස්සකරණම් කියලා සියලු බුදුවරු දේශනා කරන්නේ මොකටද? රැකවරණය වෙනුවෙන්. ඒ තමයි අපිට සුරක්ෂිත වෙන්න කියලා දීපු යෝජනාව. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා අපට සිද්ධ කරපු උතුම් ආරක්ෂිත වැඩපිළිවෙල සබ්බපාපස්සකරණ. ඒ තථාගතයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා බොහොම දුර්ලභව කලාතුරකින් පහළ වෙලා අපිට දේශනා කරනවා. ඒ මාර්ගය අපිට පෙන්වනවා. ඒ නිසා අපේ පින්වතුන්ලට මා යෝජනා කරනවා බුදුහාමුදුරුවෝ ගිහියන් වන ඔබට පැවිද්දන් වන අපට සුරක්ෂිත වෙන්න. අපිව ආරක්ෂා කරගන්න. දේශනා කරපු වැඩපිළිවෙලේ දානය තියෙනවා. සීලය තියෙනවා. ඊළඟට භාවනාව තියෙනවා. අපිව රැකගන්න. ඇත්තටම අපිව ආරක්ෂා කරගන්න ඕන නම් අපි භාවනා වැඩිම වශයෙන් සමත විදර්ශනා වැඩිම වශයෙන් ධර්ම ශ්‍රවණය කරමින් චිත්ත ඒකාග්‍රතාවය ඒ තුල දියුණු කිරීම වශයෙන් අපේ මනසට පූර්ණ අවධානයක් අපි යොමු කරගෙන සිටිය යුතු වෙනවා. අපේ සුරක්ෂිතකම ගොඩ නැගෙන්නේ අපේ සතිමත් බවත් එක්ක, සම්පජඤ්ඤයත් එක්ක, යෝනිසෝ මනසිකාරයත් එක්ක අපේ සැබෑ සුරක්ෂිත බව ගොඩ නැගෙන්නේ Tamanට ඇත්තටම Taman ආදරේ නම්. Tamanට ඇත්තටම Taman ආදරේ නම් ඒ සුරක්ෂිත බව Taman ගොඩනගා ගන්න ඕන. ඔය බෝධිරාජ කියන කුමාරයා විවාහ වෙලා අලුත් මාලිගයක් හදලා බුදුහාමුදුරුවන්ට ආරාධනාවක් කළා. ගෙදරට වඩින්න කියලා. ඒගොල්ලෝ බුදුහාමුදුරුව වඩින කොට ගෙදරට ඇතුල් වෙන්න කලින් පාවඩයක් දාලා හිතින් අතිෂ්ඨානයක් කළා. අපි දෙන්නට පින්වන්ත දරුවෝ ලැබෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ මේ පාවඩය මතින් වඩින්න ඕනෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ පාවඩය උඩින් වැඩියේ නෑ. එතනින් වඩින්න නැතුව හිටියා. ඇහුවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ පාවඩේ උඩින් වඩින්නේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඔබ යම් ප්‍රාර්ථනාවක් එක්කනේ මේ කෙළුවේ. ඒක ඉෂ්ට වෙන්නේ. ඒ හින්දා මම මේ මහරහතුන් වහන්සේලා මේ පාවඩේ උඩින් වඩින්නේ. බුදුහාඳුරු හේතුව දේශනා කළා. එක භවයක මුද හරහා නැව් වල ගමන් කරලා කටයුතු කරන වෙලාවකදී මේ නැව අනතුරකට මුදෙදි සිද්ධ වෙන අනතුරකට මුණ දීලා බොහොම අමාරුවෙන් ලෑල්ල කෙල්ලිලා පොඩි දූපතකට මේගොල්ලෝ යනවා. යාට පස්සේ බඩගින්නේ ඉඳිති. ඒ දැනුණු බඩගින්න නිසා ජීවිතේ රැකගන්න මේගොල්ලෝ අර කුරුල්ලෝ අඬද්දී වැළපෙද්දී එතන තිබුණු කුරුළු බිත්තර කඩ අනුභව කරා කියන. ඒ අකුසල විපාකය ඒ වෙලාවේ ඒගොල්ලෝගේ ජීවිතේ රැකිනව ඒක නිසා. හැබැයි ඒගොල්ලෝ ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලේ බොහෝ සම්පත් ඇති රාජකීය පවුලක ඉපදිලා මහ ධන සම්පත් ඇතුව ඉපදිලා
දරුව නැතුව විඳවන අය වෙනවා. දරුව නැතුව පීඩා විඳින අය වෙනවා. බලන්න එක වෙලාවක එයාට ඒ මෝ ලොකු දෙයක් මේ කුරුළු බිත්තර ටික හරි තිබුණු එක කියලා. ඒ කුරුළු බිත්තර රකිමින් හිටපු ඒ කිරිල්ලියෝ කෑ ගහද්දි අඬද්දි වැළපෙද්දි ඒක පොඩි කරන් කන වෙලාවේ එයාට හිතුනේ තමන්ගේ ජීවිතේ රැක ගන්න ලැබුණා මේකෙන් කියලා. හැබැයි සසරේ ගොල්ලෝ දරුවෝ නෑ කියන පීඩාවෙන් විඳවනවා. ඇත්තටම මේ කාරණාවත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ මම ඔය අද තෝරලා දීපු ගාථාව දේශනා කළේ. කියන්නේ අපි ජීවිතේ සමහර දේවල් රැකෙන්න කියලා කරන දේවල් තියෙනවා. හැබැයි ඒව නිසා අපි ලොකු අනාරක්ෂිත බවක් සසරේ ඇති කරගන්නවා. මේක හිතන්න. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මේ දේශනාවේ මේ ඔබට අවධාරණය කළ යුතු මේ කොටසට අමතරව. ඒ තමයි තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. දැන් මේ දේශනාව අහන් ඉන්න අයට හිතෙන්න පුළුවන් ප්‍රශ්නෙට මෙතන උත්තරයක් ලැබෙනවා. මොකද අයියෝ දැන් මට අවුරුදු 60ක්. මගේ අතින් කොච්චර පව් සිද්ධ වෙලා තියෙනවද? දැන් ඉතින් දැන් ආමුදුරුලා කියන එක ඇත්ත වුණත් දැන් මම ඇවිල්ලා වැඩක් තියේද ඔය යහමාර්ගෙට. මං කරලා තියෙන පව් වල හැටියට. මගෙන් සිද්ධ වෙලා තියෙන වැරදි වල හැටියට. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඉතින් තරුණ කාලේ කොච්චර වැරදි අකුසල් කළාද දැන් මම තරුණ වියත් ඉක්මවල මැදි වියට ඇවිල්ලා ඉන්නේ දැන් ඉතින් හැදිලා වැඩක් නැහැ හැදෙන්න පුළුවන්ද බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තුන් වයසෙම බැරි නම් තුන් වයසින් එක වයසකදී හරි මේ දේවල් ඔබ පුහුණු කරගන්න කියලා. ඒක බලාපොරොත්තු සුන් කළා නැහැ ඔබේ. බුදුදහම කාගේවත් බලාපොරොත්තු සුන් කරන්නේ ඔබට මේ මොහොතේ ඉඳන් උනා. දැන් ඔබට අවුරුදු 75 වෙන්න පුළුවන්. දැන් අර මේ දායකත්වයේ ගත්ත නෝන මහත්මයාගේ ස්වාමි පුරුෂයාගේ මෞතුමියනේ චාණක්‍ය මහත්මයාගේ අම්මා ක්ලෝඩින් සේනාරත්න මාතාවගේ ජන්මදිනයනේ. එතකොට ඇය 90 වන ජන්ම. අවුරුදු 90යි ඇයට. හැබැයි ඇයට මේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදී හරි ඇයට දාන ශීල භාවනා කියන උතුම් මාර්ගය පුහුණු කරගන්න පුළුවන්. ඇයගේ තරුණ විය, ළමා විය ඇයට මේ ධර්මයේ මගහැරිලා හිටියා, කුසලයේ මගහැරිලා හිටියා. ඇය තුන්වෙනි යාමයේ හරි ආරම්භ කරන්න පුළුවන්. ඒකත් මහා අස්වැසිල්ලක් වෙයි. සුරක්ෂිත බවක් තමන්ගේ ජීවිතේට තමන්ගේ භව ගමනට ගොඩනගා ගත්ත වෙනවා. බලාපොරොත්තු සුන් කරගන්න එපා. වෙනස් වෙන්න බෑ. කොච්චර කල් පව් කරලා තියනවද? ඔව් අතීතේ පව් කරලා ඇති. වැරදි කරලා ඇති. ඒත් ඔබ අවංකව ඒ අවබෝධ කරගෙන ඔබ දැන් කිනම් වියෙහි හිටියත්, මැදි වියෙහි හිටියත්, තරුණ වියෙහි හිටියත්, මහලු වියෙහි හිටියත්, කිනම් වයසක් පසු කරමින් ඔබ හිටියත් බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම තමයි ඔබට මේ සුරක්ෂිත බව ගොඩනගා ගන්න තවම අවස්ථාව තියෙනවා. තවම අවස්ථාව තියෙනවා. කොච්චර ලොකු සාධනීය බලාපොරොත්තුවක් අපිට බුදුරජාණන් වහන්සේ ඇති කළා තියෙනවා. දැන් සමහරු නම් බණිනවනේ බුදුදහමේ හෙවණැල්ලවත් වැටිච්ච නැති අය බණිනවනේ. කරන්න තියෙන ඒවා ඔක්කොම කරලා දැන් පන්සල් යනවා. ඉතින් ලොකු දෙයක් නේ දැන් හරියන්නේ ඒක පන්සල්. එහෙනම් පන්සල් යන්න හිතෙච්ච එකත් ලොකු දෙයක් නේ. දැන් ඔය හොඳට බණ ඇහුවට අපි දන්නවා යා ගැන. ඉතින් අතීතේ එහෙම ඇති. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියනවාද ඒ වගේ අයට වෙනස් වෙන්න බෑ. ඒගොල්ලෝ දැන් බණ අහලා වැඩක් නැහැ කියලා. ඇයි එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? තින්න මඤ්ඤ තරඤ්ඤා මම් පටිජග්ගේය පඬිතෝ නුවණැත්තා මොලේ තියෙන මිනිස්සයා බුද්ධිමතා ප්‍රඥාවන්තයා ඥානවන්තයා
ජීවිතේ 3 යාමයෙන් 1 යාමයකදී හරි නිවැරදි වෙනවා. යහපත් වෙනවා. දාන සීල භාවනා ප්‍රගුණ කරගන්නවා. ඒ නිසා අතීතයට සාප කර කර එච්චර පව වුණා කියලා හිතින්න එපා. ඒ අතීතය. අතීතය ඉවරයි. ආයේ අපි කොහොම කරත් ඒ අතීතය ඇදලා ගන්න බෑ. ඒත් අපිට මේ මොහොත තියෙනවා. මේ මොහොත. වයස කීය වුණත් ඔබට. වයස කීය වුණත් ඔබට මේ වෙලාවේදී ඔබට වෙනස් වෙන්න පුළුවන්. ඔබට මේ සුරක්ෂිත බව ගොඩනගා ගන්න පුළුවන්. සුරක්ෂිත බව ගොඩනගා ගන්න පුළුවන්. මේ යහපත් සිතුවිල්ල ඔබට වයස කීයදී වුණත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ නිවැරදි මාවතට එන එක ඔබට වයස කීයදී වුණත් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ මාර්ගයට එන්න. ඒකයි මා ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපෝ තමන්ට තමන් ආදරෙයි නම් මේ උතුම් මාර්ගයෙහි මේ වැඩපිළිවෙලෙහි ඔබ පුහුණු වෙන එක නවත්තන්න එපා. වයස කීය වුණත් කමක් නැහැ. වයස කීය වුණත් කමක් නැහැ. පුහුණු වෙන එක නවත්තන්න එපා. දැන් ඔබ ලෙඩ වෙලා ඉන්න පුළුවන්. ඔබ මරණ මංචකයටම වැටලා ඉන්න පුළුවන් මේ බණ අහද්දී. ඒත් පුහුණුව නවත්තන්න එපා. අහුම්කම් දීම අද ඉඳලා ආරම්භ කරන්න. භාවනා වැඩිම අද ඉඳලා ආරම්භ කරන්න. මේ මොහොතේ පටන් ආරම්භ කරන්න. අකුසලයෙන් වැළකීම, පරිත්‍යාගශීලී වීම මේ මොහොතේ ඉඳන් ආරම්භ කරන්න. ඔබ ප්‍රමාදයි. බුදුදහමේ නෑ. බුදුදහම යෝජනා කරන්නේ මේ මොහොතේ ඉඳලා හරි ඔබ ඒ මාර්ගයට එන්න කියලා. හංවඩු ගහන්නේ නැහැ කවුරුත්. මෙයා මෙහෙම කෙනෙක් විදියටමයි මැරෙන්නේ, මෙයාට වෙනස් වෙන්න බෑමයි කියලා එකක් බුදුදහමේ නැහැ. බුදුදහම හැම වෙලාවකම කියන ඔබට වෙනස් වෙන්න පුළුවන්. 3 යාමයෙන් මොන යාමේ හරි කමක් නැහැ. ළමා වියේ බැරි වුණා නම් තරුණ වියේදී, තරුණ වියේදී බැරි වුණා නම් මහලු වියේදී හරි ඔබ වෙනස් වෙන්න ඕන. මා වෙනස් වෙන්න ඕන. අපි කාටවත් බලාපොරොත්තු සුන් කරගන්න කිසිම කාරණාවක් නැහැ. අපි කාටත් යහපත් වෙන්න තවමත් ඉඩක් තියෙනවා. ඊළඟ මොහොතේ මිය ගියත් අපි මේ වෙලාවේ හරි අපේ වැරදි ටික අවබෝධ කරගත්තා කියන්නේ. අපි හරියට තේරුම් ගත්තා කියන්නේ අපි යන්න ඕන මාර්ගය. ඒ මාර්ගය කියලා දීපු භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් හරි අපි ඇති කරගත්තා කියන්නේ අපි ලොකු යහපතක් කරගත්තු කෙනෙක් වෙනවා. එහින්දා ඔබට ආදරේ නම් ඔබට ඇත්තටම ඔබ ආදරේ නම් ඔබ මේවා ගැන හිතන්න. දැනට ඔබ කරන දේවල් ඔක්කොම නවත්තන්න කියලා නෙමෙයි කියන්නේ. ඔබ මේ ලෝකෙදී ආර්ථිකමය වශයෙන් ශරීර සෞඛ්‍යයෙන් නිරෝගීකම ඔය වාගේ කාරණා වලින් ඔබව ආරක්ෂා කරගන්න ඔබ දේවල් කරන්න. ඒව කරන්න. ඒව වැරදි නෙමෙයි. හැබැයි ඒ ඔබගේ නිරෝගීකම වෙනුවෙන්, ඔබගේ සුඛෝපභෝගීත්වය වෙනුවෙන්, ඔබගේ කායික ආරක්ෂාව වෙනුවෙන් ඔබ හෝ මම වැරදි අකුසල් කරන තත්ත්වයටපත් නොවිය යුතුයි. පව් අකුසල් කරන තත්ත්වයට අපිපත් නොවිය යුතුයි. පව් අකුසල් කරන තත්ත්වයට අපේ පත් උනොතින් වෙන්නේ අපි මේ භවයේ රැකෙන්න කියලා කරපු සියලු දේවල් වතුරට දැම්ම වෙනවා. මොකද අපි මේ භවයේ රැකෙන්න කියලා කරපු හැම දෙයකින්ම කරලා තියෙන්නේ අපේ සසර අනතුරකට දා ගැනීමක් නම් අපි හරියට කොච්චර ලොකු විපතක් අපි අපිට කරගත්තු අය වෙනවද? ඒ නිසා බුද්ධිමත් කලකිරෙන්න එපා. අඬලා වැළපිලා අයියෝ මට වැරදුනා හිතන්න එපා. ඔව් වැරදුනා, වැරදුණු බව දකින්න. නිවැරදි වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ වැඩ පිළිවෙල අඳුන ගන්න. ඒ වැඩ පිළිවෙලේ පුහුණු වෙන්න. ඔබට තවම
කල්ලිකුත් වෙලා නැහැ. ඔබට තවම නිවැරදි වෙන්න තියෙන අවස්ථාව ඉවර වෙලා නැහැ. වයස කීය වුණත්, කොතනක ජීවත් වුණත්, මොන ආර්ථික මට්ටමේ හිටියත් ඔබට ඇත්තටම ආදරේ නම් ඔබ දානය, ශීලය, භාවනාව කියන උතුම් වූ වැඩපිළිවෙල තුළ තමන් ආරක්ෂා කරන්න. තමන් ආරක්ෂා කරන්න. තමන් මේ විදියට ආරක්ෂා කරගන්න අය තමයි ලෝකෙ හැමෝටම රැකවරණයක් දුන්නු අය බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේ මේ තථාගතයන් වහන්සේ වදාළ උතුම් දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණේ සදහවත් ශිරෝමි සේනාරත්න මහත්මිනියගේ දායකත්වයෙන්. එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා චාණක්‍ය සේනාරත්න මහත්මාණන් දරුවෝ දෙන්න ඒ පවුලේ පින්වත් පිරිස මේ උතුම් පින්කම කරද්දී බණහපු ඔබටත් උතුම් අවබෝධයක් ලබා ගන්නට ලැබුණා. පින් කුසල් රැස් කර ගන්නට යෙදුණා. අපි සියලු දෙනාම රැස් කරගත්ත පින් කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය දෙසැම්බර් මාස 25 වෙනිදා 90 වන ජන්මදිනය සමරපු ස්වාමි පුරුෂයාණන්ගේ ආදරණීය මව ක්ලෝඩීන් සේනාරත්න මාතාවට ලැබේවා. එතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඒ වගේම ජනවාරි මාසේ 5 වෙනිදා ජන්මදිනය සමරපු ශිරෝමි සේනාරත්න මහත්මියගේ ආදරණීය අම්මයි තාත්තයි ඩීඩි පලිහක්කාර පියාණන්, විනීතා පලිහක්කාර මාතාව ඇතුළු ඒ සියලු දෙනාටත්, එතුමියටත්, එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට වගේම දරුවන්ටත් මේ පින්කම් කරගන්න අපිව සම්බන්ධීකරණය කරලා දීපු නව ශ්‍රීලන්තේ ජීවත් වෙන එතුමියගේ කල්යාණ මිතුරියන්, අපේ සදහවත් දායක පින්වත් දෙපළ, අපේ ජීවක කොබ්බැකඩුව මහත්මාණන්ට, ඒ වගේම අක්ෂි කොබ්බැකඩුව මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාටත්, බණහපු ඔබටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක සියලු දෙනාට වගේම පූජනීය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය සුගත සෙනසුන සහ කංසාය සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ හුරුළුනිකවැවේ සද්ධාවාද සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේට, ඒ වගේම සේනාසනාධිකාරී අම්පිටියේ සද්ධාවාද ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් තින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. සියලු යහපත සැලසේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුන ඒ ශිරෝමි සේනාරත්න මහත්මිනියගේ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ ස්වාමි පුරුෂයාණන්ගේ නමින් මියගිය ඥාතීන්ට වගේම බණහපු ඔබ නමින් අප නමින් මියගිය මේ භවයේ ඥාතීන්ට වගේම අපේ සසර ගමනේ ඥාතීන්ටත් මේ පින් කුසල්ලත් වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල්ලත් වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්නට මේ කරගත්තු පින් කුසල් අපි හැම දිනාටම පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.